හොඳයි ආදරණීය දරුවනි උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදයේ 12 වෙනි ශ්‍රේණියේ 11 වන ඒකකයත් එක්කයි දරුවනි ඔබ රැඳිලා ඉන්නේ. 11 වෙනි ඒකකයේ පළවන කොටස පාලිත පරිසර තත්ත්ව යටතේ භෝග වගාවේ වැදගත්කම පිළිබඳවයි දුවේ පුතේ අපි ඒකකයෙන් සාකච්ඡා කරමින් පැමිණි දුවල පුතාලත් එක්ක. ඒ කොටසේ අපි විශේෂයෙන්ම අවසන් කොටසටයි දුවේ පුතේ එකේ එළඹිලා තියෙන්නේ. අපි කියන්නේ එක පළවෙනි කොටස පාලිත තත්ත්ව යටතේ භෝග වගාව පළවෙනි කොටස දුවේ පුතේ 11 වෙනි ඒකකයේ පළවෙනි කොටස 11 පාලිත පරිසර තත්ත්ව යටතේ භෝග වගාවේ වැදගත්කම පිළිබඳවයි දුවේ පුතේ අපි දීර්ඝ වශයෙන් පළවෙනි කොටසට අදාළව මේ පාලිත පරිසර තත්ත්වයට තියෙන භෝග වගාව සම්බන්ධයෙන් දුල පුතාලත් එක්ක කතා කරලා අවසන් කරලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ පළවෙනි කොටසේ සාරාංශයක් විදිහට දුල පුතාලත් එක්ක මේ ටික අද දවසේ කර මේ කොටස දුල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කොටසේ විශේෂයෙන්ම අපි මෙතෙක් සාකච්ඡා කරපු කොටස්වල ඒකකේ පළවෙනි කොටසට අදාළව පාලිත පරිසර තත්ත්වයට තියෙන භෝග වගාවේ වැදගත්කමට අදාළව දුවේ පුතේ අපි සාරාංශගත කිරීමක් දැන් දුවල පුතාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කරුණු ටික අපි එකට කැටි කරලා අරගෙන දුවල පුතාලත් එක්ක විශේෂයෙන්ම විභාගෙදී අපිට මේ පිළිතුරු ලියනකොට කොහොමද අපි මේ විෂය කරුණු ටික හරියටම එකතු කරගන්නේ? පාලිත පරිසර තත්ත්වයට තියෙන වැදගත්කම ඇතුළත්ව දරුවනේ මේ විශේෂයෙන්ම ආරක්ෂිත ගෘහ වර්ග ටික බලාපොරොත්තු වෙනවා. මෙතනදී නැවතත් දුවල පුතාලට සාරාංශයක් නැවතත් රැගෙන එන්න සාරාංශගත කිරීමක් විදිහට මේ පළවෙනි කොටස විශේෂයෙන්ම පාලිත පරිසර තත්ත්වයට තියෙන භෝගවගාවේ වැදගත්කම කියන 11 වෙනි එකකේ පළවෙනි කොටසේ අවසන් කොටසත් එක්කයි අපි සම්බන්ධ වෙන්නේ දරුවනේ. හොඳයි අපි බලමු. විශේෂයෙන්ම බලමු දුවේ පුතේ අපි මේ පාලිත පාරිසරික තත්ත්වයට තියෙන භෝග වගාව control environment agriculture CEA මොකද CEA control environment agriculture අපි කියනවා පාලිත පාරිසරික තත්ත්වයට තියෙන භෝග වගාව. දැන් දරුවනේ අපිට ව්‍යුහගත මාදිලියේ ප්‍රශ්නික කෙලින්ම අපෙන් අහන්න පුළුවන් පාලිත පරිසර තත්ත්වයට තියෙන භෝග වගාව හඳුන්වන්න කියලා වගේ ප්‍රශ්නයක්. අපි සමාලෝචන ප්‍රශ්නත් එක්කත් දුවල පුතාලත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම හැම ඒකකයක්ම අවසානයේ දරුවනේ අපි මේ සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කරනවා. විශේෂයෙන් මේ පාඩමට අදාළ සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කරනවා දුවේ පුතේ. ව්‍යුහගත බහුවර්ණ සහ රචනා ප්‍රශ්න වලට අති සාර්ථකව ඒ ඒකකයට අදාළ පිළිතුරු සැපීමේදී දුවල පුතාලට අතිශයින්ම වැදගත් වෙනවා. මේ ඒකකයේ ඉදිරි කොටස් ටික අවසන් කරලා පළවෙනි කොටස අවසන් වුණාට පස්සේ දෙවෙනි තුන්වෙනි සහ කොටස් හතරක් අපි බලාපොරොත්තු වෙනවා මේ ඒකකයේ 11 වෙනි ඒකකයේ යටතේ 11 1 2 3 4 ආදී වශයෙන් දරුවනි අපි කොටස් හතරක් දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පළවෙනි කොටසේ අවසන් කොටස පළවෙනි කොටසේ කියන්නේ 12 වෙනි ශ්‍රේණියේ 11 වන ඒකකයේ අවසන් කොටසටයි අපි ලැබෙලා ඉන්නේ. 11 වෙනි එකකේ පළවෙනි කොටස 11 මේ බලන්න 12 වෙනි ශ්‍රේණියේ 11 වෙනි ඒකකයේ පළවන කොටසේ එක කොටසේ මේ අවසන් කොටසත් එක්ක අපි එකතු වෙලා ඉන්නේ. එක කොටසේ අවසානයේ. රයිට්? එතනදී අපි නැවතත් සලකා බලන දුවේ පුතේ මේ එක කොටස යටතේ අපි කතා කරපු කරුණු ටික විශේෂයෙන්ම අතිශය වැදගත් කරුණු ටික නැවත සාරාංශගත කර දැක්වීමක් විදිහට මේ සිද්ධාන්ත කොටස් ටික අපි මෙතෙන්දී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එක කොටසේ නැවත සාරාංශගත කිරීමක් විදිහට. හොඳයි දරුවනේ අපි බලමු මොකද්ද මේ පාලිත පරිසර තත්ත්ව යටතේ භෝග වගාව කියන්නේ. රයිට්. එතකොට භෝගයක් වගා කිරීමේදී අපි දන්නවා එම භෝගයේ උපස්තරයේ විදිහට අපි භෝග වගාවේදී බහුලම භාවිතා කරන්නේ පස. පස අර්ථ දැක්වීම අපි දන්නවා දුවේ පුතේ. ගොඩබිම නේද දරුවනි අපි දන්නවා. පස ගත්තාම ඛනිජ, කාබනික ද්‍රව්‍ය, පාංශු ජීවි, පාංශු වාතය හා ජලයෙන් සමන්විත. ගොඩබිම ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍ය සපයන්නා වූ ගතික වූ දේහයක් තමයි දරුවනේ පස කියලා කියන්නේ. එහෙනම් පස තමයි ගොඩබිම ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍ය සපයන්නේ. එහෙනම් අපි විශේෂයෙන්ම ඔබ දන්නවා මේ පාලිත පරිසර තත්ත්වයට ති භෝග වගාවේදී භෝගයක් වගා කිරීමේදී භෝගයේ උපස්තරය ලෙස පවතින විවිධ මාධ්‍ය උපස්තරය ලෙස පවතින විවිධ මාධ්‍ය හා වායව පරිසරයට වායව පරිසරය කියපුවම අපි විස්තරාත්මකව කතා කරලා තියෙන දරුවෝ දැන් දන්නවා. පාංශු පරිසරය සහ වායව පරිසරය කියලා දෙකක් තියෙනවා. වායව පරිසර තත්ත්ව විදියට වර්ෂාපතනය, උෂ්ණත්වය, ආලෝකය, සුළඟ, සාපේක්ෂ ආර්ද්‍රතාවය වගේ පාරිසරික සාධක අපිට ගන්න පුළුවන්. දේශගුණික සාධක අපිට ගන්න පුළුවන් දරුවනේ. වායුගෝලීය පීඩනයත් දේශගුණික සාධකයක් විදිහට අපි හඳුන්වන්නේ. ඉතින්
මෙන්න මේ උපස්තරයේ විදියට විවිධ මාධ්‍ය භාවිතා කරමින් වායව පරිසර තත්ත්ව කෘත්‍රිමව ප්‍රශස්තව අපි දන්න ඕනම පරිසර සාධකයක් භෝග වගාව ගුණාත්මක භෝග වගාවක් සඳහා ප්‍රමාණාත්මකව සහ ඉහළ අස්වැන්නක් ලබා ගන්න. ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා මෙන්න මේ කියන පරිසර සාධක දරුවනේ ප්‍රශස්ත මට්ටමින් අවශ්‍ය කරනවා. එහෙනම් මාධ්‍ය විදිහට වගා මාධ්‍ය විදිහට විවිධ ද්‍රව්‍ය භාවිතා කරලා වායු පරිසර තත්ත්ව පාලනය කරමින් වායු පරිසර තත්ත්ව ප්‍රශස්තව ලබා දෙමින් භෝගවල වර්ධනය අස්වැන්නි ප්‍රමාණය ඒ වගේම අස්වැන්නි ක්වොලිටි එක ගුණාත්මක බව වැඩි දියුණු කිරීමට කටයුතු කිරීමයි දරුවනේ පාලිත පරිසර තත්ත්වයට තේ භෝග වගාව කියලා අපි හඳුන්වන්නේ. රයිට්. මේකෙදි වායෝ පරිසරය වගේම පාංශු පරිසරයත් පාලනයට විවිධ ක්‍රම යොදා ගන්නවා. වායෝ පරිසරය වගේම පාංශු පරිසරයත් පාලනයට විවිධ ක්‍රම යොදා ගන්නවා. විශේෂයෙන් උදාහරණයක් විදිහට අපි කතා කරලා තියෙනවා මේ pH අගේ විද්‍යුත් සන්නායකතාවය වගේ දේවල් අපි පාලනය කරනවා. පෝෂක තත්ත්වය ගැන බලාගන්න ඉපේ අපි කතා කරලා තියෙන ඉදිරියට යනවා. පාලිත පරිසර තත්ත්වයට තේ භෝග වගාවේ වැදගත්කම් ටික ඉක්මනට බලාගෙන යනවා. එකක් අහිතකර කාලගුවක තත්ත්වවලින් භෝග වලට වෙන්න පුළුවන් හානි වළක්වනවා. උදාහරණයක් විදිහට මොනවද මේ අහිතක පරිසර තත්ත්ව අහිතකර පරිසර සාධක අහිතකර දේශගුණික සාධක විදිහට අපි දන්නවා ඕනම දෙයක් ඕනට වඩා ඕනෙම නැහැ. එහෙනම් මොනවද මේවා? අධික වර්ෂාපතනය, අධික සුළඟ, අධික සූර්යාලෝකය. භෝග වලට හානි වෙන්න පුළුවන්. ඒකයි ඒවා ප්‍රශස්ත මට්ටමින් මේ තත්ත්ව ලබා දෙන්නේ. එහෙනම් ආරක්ෂිත ගෘහයක් ඇතුලේ පරිසර තත්ත්ව පාලනය කරලා ප්‍රශස්ත මට්ටමට ලබා දීලා කරන මේ ආරක්ෂිත භෝග වගාවක් මගින් මෙන්න මෙවැනි අහිතකර කාලගුණික තත්ත්වවලින් භෝග වලට වෙන්න පුළුවන් හානි වළක්වනවා. වාරයට මෙන්ම අවාරයටත් භෝග නිෂ්පාදනය කරන්න පුළුවන්. ඔබට මතකයි. වාරයේදී වගේම අවාරයටත් භෝග නිෂ්පාදනය කරන්න පුළුවන්. පලිබෝධ හා රෝග හානි වලින් භෝග ආරක්ෂා කරගත හැකි වීම. රෝග ඇතිවත් මේ ආරක්ෂිත ගෘහයක් තුළ රෝග පලිබෝධ පාලනයේ පහසුයි. රෝග හා පලිබෝධ පාලනය සඳහා දරුවනේ විශේෂයෙන්ම රසායනික ද්‍රව්‍ය භාවිතා නොකිරීම හෝ රසායනික ද්‍රව්‍ය අවම ලෙස යොදා ගැනීම නිසා මතක තියාගන්න මේ ආහාර විෂවීම පස ජලය වාතය දූෂණය වීම සිදු වෙන්නේ නැහැ. සිදු නොවීම. ආරක්ෂිත ගෘහ තුල ඉහළ පැනගහනයක් පවත්වා ගන්න පුළුවන්. ඒ නිසා ඉහළ අස්වනු මට්ටම් කරා ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම පොහොර හා ජලය එකම පද්ධතියකින් භෝගයට ලබා දෙන්න පුළුවන්. අපි මේ කතා කරා ඔබට මතකද? ජලය සහ පොහොර එකට යොදන්න පුළුවන්. ඒක නිසා ශ්‍රමයේ කාලය ඉතිරි කරගන්න පුළුවන්. රයිට්. පොහොර හා ජලය එකම පද්ධතියකින් භෝගයට ලබා දිය හැකි නිසා අස්වනු වැඩි වෙනවා. ඒ වගේම ශ්‍රමය හා ජලය ඉතිරි කරගන්න පුළුවන්. ශ්‍රමය හා ජලය ඉතිරි කරගන්න අවස්ථාව ලැබෙනවා. පාංශු කාදනය නොවීම හෝ අවම වන ලෙස වගා භූමි පවත්වාගෙන තියෙනවා. අපි දන්නවා මේ ආරක්ෂිත ගෘහයක් තුළ පාංශු කාදනය soil erosion අවම වන විදිහට මේ කටයුතු මේ තුළ සැලසුම් කරලා සකස් කරගෙන තියෙනවා. රයිට්. යෙදවුම් භාවිතය අවම කිරීම නිසා අපි දන්නවා යෙදවුම් කියන්නේ භෝග වගා කිරීමක් සඳහා යොදන්න ඕන දේවල්. යෙදවුම් අත්‍යවශ්‍ය දේවල් උමනා කරන යෙදවුම් භාවිතයේ මේ ආරක්ෂිත ගෘහයක් තුළ අවමයි. නම් යෙදවුම් භාවිතය අවම කිරීම නිසා මොකද්ද? වගාවේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න පුළුවන්. වගාවේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. ඉතා ඉහළ අගයක් ගන්නවා වගාවේ කාර්යක්ෂමතාව. ඒ වගේම දරුවනේ වෙළඳපොළ ඉල්ලුම හා මිල අධික වන පරිදි අපිට ගුණාත්මක අස්වනු ලබා ගන්න පුළුවන් ආරක්ෂිත ගෘහ තුළ භෝග වගා කිරීම. ඒ වගේම බාහිර පාරිසරික සාධක මගින් එළියේ සිදුවන දේවල්. ඒ කියන්නේ ආරක්ෂිත ගෘහයක් ඇතුලේ පරිසර තත්ත්ව පාලනය කරනකොට අපිට බාහිර පරිසර තත්ත්ව වලින් ඇතිවන බාධාවන් සිදු වෙන්නේ නැති තරම් සිදු වෙන්නේ නැහැනේ.
ඇයි අපි මේ ගෘහය තුළ ප්‍රශස්ත මට්ටමට ලබා දෙනවනේ, පැවතිය යුතු තත්ත්ව පවත්වා ගන්න ඕනේ. එහෙනම් බාහිර පරිසර සාධක වලින් ඇති වෙන බලපෑම් අවමයින් පුතේ. රයිට්? බාහිර පාරිසරික සාධක මගින් භෝග නිෂ්පාදනයේට වන හානි අවම වන බැවින් අපිට මේ නිෂ්පාදන නිශ්චිත වෙළඳ පොලක් ඔස්සේ මාකට් එකකට අපිට නිශ්චිත අපි නියම කරගන්න පුළුවන් අපිට නිශ්චිත නියමිත වෙළඳ පොලක් ඔස්සේ මේ අපිට කෙලින්ම වාණිජ කෘෂිකර්මාන්තයට අවතීර්ණ වෙන්න අවස්ථාව තියෙනවා. සැලසුම් සහගතව මේ වාණිජ කෘෂිකර්මාන්තය වෙත යොමු වීමට අවශ්‍ය පසුබිම අපිට හදාගන්න පුළුවන්. කෙලින්ම මේ වාණිජ කෘෂිකර්මාන්තය කෙරෙහි අපිට යොමු වෙන්න පුළුවන්. ඉහළ ගුණාත්මක අස්වනු ලබා ගන්න පුළුවන්. හරි, ඒකයි. භාවිතා කරන තවාන් තාක්ෂණික ක්‍රම ඉතා කාර්යක්ෂමයි සම්ප්‍රදායික ක්‍රම වලට වඩා. මේ භාවිතා කරන තවාන් තාක්ෂණ ක්‍රම. අපි දන්නවා තවානක් කියලා කියන්නේ නර්සරි එකක් කියන්නේ මොකද දරුවනේ? නර්සරි එකක් නැත්නම් තවානක් කියලා කියනවද අපි? ස්ථිර වගා බීමේ භෝග වගා කරන තුරු පැල නැත්නම් භෝග රැක බලා ගන්න ස්ථානයක් නර්සරි එකක් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තවාන් ගත්තාම මේ තවාන් ක්‍රම ගැන අපි දන්නවා. මේ ඒක නිසා විශේෂයෙන්ම මේ පාලිත පරිසර තත්ත්වයටතේදී භෝග වගාවේදී භාවිතා කරන තවාන් ක්‍රමවේද පුතේ ඉතා කාර්යක්ෂමයි. තවාන් තාක්ෂණික ක්‍රම ඉතා කාර්යක්ෂම වීම නිසා අපිට ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන් මේ සම්ප්‍රදායික ක්‍රම වලට වඩා. සම්ප්‍රදායික තවාන් ක්‍රම මොනවද දරුවනේ? සම්ප්‍රදායික තවාන් ක්‍රම භාවිතා කරන තවාන් තාක්ෂණික ක්‍රම සම්ප්‍රදායික තවාන් ක්‍රම උස්සු තවාන්. ඔබට මතකයි සමතල තවාන් තියෙන දරුවනේ. ඒ වගේම අපි දන්නවා උස් තවාන් තියෙනවා. ගිල්ලූ තවාන් තියෙනවා අපි දන්නවා. නේ? සමතලා තවාන්, ගිල්ලූ තවාන්. දැන් අපි දන්නවා සාමාන්‍ය වියලි කලාපයට වගේ වඩාත් සුදුසු වෙන්නේ ගිල්ලූ තවාන්. ජලය රඳවා තියාගන්න එපා ඊපස්සේ. වර්ෂාව අධික ප්‍රදේශයකට අපිට පුළුවන් මෙන්න මෙවැනි තවාන් උස් තවාන් භාවිතා කරන්න පුළුවන්. වර්ෂාව අධික ප්‍රදේශවල ජල වහනය හොඳින් සිද්ධ වෙන්නේ. සාමාන්‍ය වර්ෂාපතනයක් සහිත ප්‍රදේශයකට සමතලා තවානක් භාවිතා කරන්න පුළුවන් දරුවනේ මෙවැනි. රයිට්? ඉතින් මේ තවාන් ක්‍රම සම්ප්‍රදායික තවාන් ක්‍රම වලට වඩා මේ ආරක්ෂිත ගෘහ තුල භාවිතා කරන තවාන් ක්‍රමවලදී උසස් තාක්ෂණය යොදා ගන්නවා. උසස් තාක්ෂණය යොදා ගන්නවා. ඒකයි විශේෂයෙන්ම කියන්නේ. රයිට්? වගා මාධ්‍ය වගේම වගා බඳුන් තවාන් ක්‍රම මේකෙදි භාවිතා කරන්නේ තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කරනවා. රයිට්? ඒකයි කියන්නේ භාවිතා කරන තවාන් තාක්ෂණික ක්‍රම කාර්යක්ෂමයි. ඉක්මනින් නිෂ්පාදනය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි උදාහරණයක් විදිහට මේ තවාන් බඳුන් විශේෂයෙන්ම අපි මේ ආරක්ෂිත ගෘහ තුල භෝග වගාව සඳහා අපිට අවශ්‍ය වෙනවා පැල ලබා ගන්න. පැල ලබා ගැනීම සඳහා අපි මේ සකස් කරගන්න ක්‍රම තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරලා උසස් ගුණාත්මක පැලයක් භෝගයක් ලබා ගැනීමටයි අපිට අවශ්‍ය වෙන්නේ. එහෙනම් ඒ සඳහා විශේෂිත ක්‍රමවේද භාවිතා කරනවා. ආරක්ෂිත ගෘහයක් තුල මතක තියාගන්න මේ භෝග සංස්ථාපනය කිරීම සඳහා පැල ලබා ගැනීමේ ඉඳන් අස්වැන්න නෙලීම දක්වා මේ ක්‍රම මනා තාක්ෂණී භාවිතා කරලා නිවැරදිව සිදු කරන්න ඕනේ මේ ක්‍රම. ඒකෙන් තමයි අපිට අවසන් නිෂ්පාදනයේ ඉහළ ගුණාත්මක නිෂ්පාදනයක් ලබා ගන්න අවස්ථාව ලැබෙන්නේ. ආරක්ෂිත ගෘහ තුල භෝග වගා කිරීම නිසා දරුවනේ කාර්යක්ෂම ලෙස වගා භූමි කළමනාකරණය මගින් වැඩි ඵලදායීතාවයක් ලබා ගන්න පුළුවන්. ආරක්ෂිත ගෘහ තුල භෝග වගාවේදී අපිට හැකියාව ලැබෙනවා. කාර්යක්ෂම ලෙස මේ වගා භූමි මැනේජ් කරන්න පුළුවන්, කළමනාකරණය කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි අනිකුත් වගා ශේෂ්ඨවල කටයුතු කරනවට වඩා මේක යම් සීමිත ප්‍රදේශයක් නේ දරුවනේ. විශාල වගා ශේෂ්ත්‍රයක වගා කටයුතු කරනකොට අපිට කළමනාකරණය කර ගැනීමේ ගැටලු ඇති වෙනවනේ දරුවනේ. නමුත් අපිට මේ ආරක්ෂිත ගෘහයක්, හරිතාගාරයක් නැත්නම් පොලිටනල් එකක් ඇතුලේ මේ වගා කටයුතු කරා කරනකොට අපිට මනාව ඒ කටයුතු කාර්යක්ෂමව කළමනාකරණය කරන්න පුළුවන් පුතේ. ඒකයි විශේෂයෙන්ම කියන්නේ. ආරක්ෂිත ගෘහ තුල භෝග වගා කිරීම නිසා මේ ගෘහ තුල අපිට කාර්යක්ෂම ලෙස වගා භූමි කළමනාකරණය කරන්න පුළුවන් ඒ වගා කටයුතු. ජල සම්පාදනය සමග පොහොර යෙදීම, ඒ වගේම පලිබෝධ පාලනය, රයිට්? වායව සහ මේ පාංශු පරිසර තත්ත්ව පාලනය කරන එක. නිර්පාංශු වගාවක් නම් පස් රහිත වගා මාධ්‍යයක් තුල නම් කියarන්නේ ඒ වගේ මේ පෝෂක ද්‍රව්‍ය සපීමේ කටයුතු, පුහුණු කිරීම, කප්පාදු කිරීමේ කටයුතු,
පුහුණු කිරීම පැල පුහුණු කරන්න එපයි. දැන් තක්කාලි, බෙල් පෙපර්, සලාද වගේ ශාක අපි දන්නවා ඒවා මේ ගර්කින් වගේ දේවල් ඒවා වැල් විදිහට යන ඒවා තියෙනවා. ගස් කඳන් දුර්වල කඳන් තියෙන ඒවා පුහුණු කරන්න ඕනේ පුතේ අපි ඒවා. රයිට්? ඒවා පුහුණු කරන්න ඕනේ. කප්පාදු කිරීම කරන්න ඕනේ. රයිට්? ඒ වැඩ කටයුතු අපි කරන්න ඕනේ. පුහුණු කිරීමේ කප්පාදු කිරීමේ කරන්න ඕනේ. පළ තුනී කිරීම කරන්න ඕනේ. පිපිඤ්ඤා සලාද වගේ දේවල් පළ තුනී කිරීම, තක්කාලි පළ තුනී කිරීම. ඈ රයිට්? මුලින් එන මල් 4-5ක් පමණ ඉතුරු කරලා අපි අනිත් මල් අයින් කරනවා. සෑම දැන් අපි දන්නවා පිපිඤ්ඤාවල අපි පළ තුනී කිරීමේදී සෑම පරවයක් හැර පරවයක්ම අපි ඒ විශේෂයෙන්ම පරවවල ඒ වගේම සෑම විශේෂයෙන්ම මේක අපි සෑම පරවයක් කර පරවයක්ම අර ඵලයක් ඉතුරු කරනවා. ඒවා අපි ඉස්සරහට කතා කරනවා. ඒ වගේම සමහර අවස්ථාවල සෑම පරවයක් පාසාම අපි මේ වගේ මේ ඵල තුනී කිරීම, මල් ඉවත් කිරීම, ඒවා තුනී කිරීමේ කටයුතු ගැන ඉදිරියේදී බලාපොරොත්තු වෙන කතා කරන්නේ. ඒ විශේෂයෙන්ම පැල මේ පුහුණු කිරීමේ කටයුතු. අස්වැන්න වැඩි කරගන්න. අස්වැන්නේ ප්‍රමාණය, අස්වැන්නේ වැඩි කර ගැනීම සඳහා අස්වැන්නේ ගුණාත්මක භාවය, අස්වැන්නේ වර්ණය ඒ වගේ වැඩි කර ගැනීම සඳහා මේ ඵල තුනී කිරීම කරන්න. රයිට්? හොඳයි. එහෙනම් අපි ඉදිරියට යමු. එහෙනම් මේ වැදගත්කම් යටතේ අපි උචිත තාක්ෂණික උපක්‍රම භාවිතයෙන් දරුවනේ මේ ආරක්ෂිත ගෘහ තුළ සිදු කරන භෝග වගා කිරීමට තරුණ ශ්‍රමය භාවිතා කරන්න පුළුවන් අපිට. තරුණයෝ මේ සඳහා මේ උසස් තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරලා සිදු කරන වගා කටයුතු සඳහා මොකද අපි දන්නවා සම්ප්‍රදායික විදිහට තරුණ ප්‍රජාව කැමති නැහැ දෙමාපියන් කරගෙන ආවා වගේ කුඹුරේ බැහැලා මේ වගා කටයුතු කරන්න භෝග වගා කටයුතු අවුවේ වේලිලා පිච්චීගෙන ඉතින් මේ ගොවි පවුල් අපි දන්නවා බහුතර ශ්‍රී ලාංකිකයන් ගොවියෝ නේද ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය අපේ ප්‍රධාන වශයෙන් වර්ෂාපතන රටාව බලාගෙන රටාව අනුව තමයි යල සහ මහ වශයෙන් වගා කරන දෙකක් යටතේ භෝග වගා කරන්නේ. ඉතින් මේ දෙමාපියන්ගෙන් මුතුන් මිත්තන්ගෙන් පැවතගෙන මේ සම්ප්‍රදායික කුෂිකාර්මික කටයුතු වලට තරුණ ප්‍රජාව තුළ වැඩි කැමැත්තක් නැහැ. මොකද ඒගොල්ලෝ මේ අස්තනු පාල වෙනවා, වත් භෝග වලට ගම් වතුරට නියන් වලට අහු වෙනවා. ඉතින් මෙහෙම කරනකොට ඇත්තට මේ වතුල ඒගොල්ලන්ට විශාල වශයෙන් අලාභ ලබනවා, ලාභ වගේ ඒවා ලැබෙනවා. නමුත් මේ මෙවැනි තත්ත්ව පාරිසරික සාධක වලින් ඇති වෙන බලපෑම නිසා මිනිස්සු බැට කාලා ඉන්නේ. සම්පූර්ණ ගම් වතුරට අහු වෙන්න පුළුවන්. අධික වර්ෂාපතනයේ නේද උදේ නියං කාල වලට අහු වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. ඉතින් මේ ආරක්ෂිත ගෘහ තුළ භෝග වගාවේදී පරිසර තත්ත්ව පාලනය කරලා උසස් තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරලා සමහරවිට ස්වයංක්‍රීයකරණය කරන ලද ජල සම්පාදන පද්ධති ස්වයංක්‍රීයකරණය කරන ලද පරිසර තත්ත්ව පාලනය කිරීම ස්වයංක්‍රීයව සිද්ධ වෙන පුතේ. අවශ්‍ය ප්‍රසස් තත්ත්වයට ගෙනීම ඔටෝමේටඩ් කරලා තියෙන්නේ. ස්වයංක්‍රීය පාලන පද්ධති භාවිතා කරලා කරන්නේ. ඉතින් මෙන්න මෙවැනි අවස්ථාවන් සඳහා තරුණ ප්‍රජාව තුළ වැඩි ආකර්ෂණයක් තියෙනවා. ඒකින්ද මේ ආරක්ෂිත ගෘහ තුළ භෝග වගාව සඳහා අපිට තරුණයන් යොදා ගන්න පුළුවන් මේ තරුණ ශ්‍රමයේ යොදාගෙන ඔවුන් මේ කරෙහි වැඩි යොමු කිරීමක් මගින් කාර්යක්ෂම ලෙස මේ වැඩ කටයුතු කරලා අපිට ඉහළ ගුණාත්මක ප්‍රමාණාත්මකව වගේම ගුණාත්මකව ඉහළ භෝග අස්වැන්නක් ලබා ගැනීම තුළින් මේ ආහාර සුරක්ෂිතතාවය සඳහා දායක වෙන්න හැකියාවක් තියෙනවා දරුවනේ විශේෂයෙන්. ඒකයි උචිත තාක්ෂණික ක්‍රම භාවිතයෙන් මේ භෝග වගා කිරීම සඳහා අපිට පුළුවන් තරුණ ශ්‍රමය භාවිතා කරන්න. අන්න ආරක්ෂිත භෝග වගාවේ අපි කියපු තවත් වැදගත්කම. ඒ වගේම ශ්‍රම බලකාය වඩාත් ආකර්ශනීය ස්වයං රැකියාවකට යොමු කරන්න හැකියාවක් ලැබෙනවා. මෙවැනි ගෘහතල වගා කළා ප්‍රමාණාත්මකව සහ ගුණාත්මක ඉහළ අස්වැන්නක් ලබා ගන්නකොට තරුණ ප්‍රජාව නැත්තම් අපේ ශ්‍රම බලකාය දරුවනේ ඒගොල්ලෝ තුල විශේෂයෙන්ම මේ ආකර්ශනීය ස්වයං රැකියා තත්ත්වය ඇති කරලා ඔවුන් ඒ සඳහා යොමු කරන්න පුළුවන්. මේක ආකර්ශනීය ස්වයං රැකියා අවස්ථාවක් විදිහට ආරක්ෂිත ගෘහ තුළ භෝග වගාව අපිට හඳුන්වන්න පුළුවන් පරිසර තත්ත්ව පාලනය කරලා සිදු කරන්න. හොඳයි දරුවෝ. අපි යනවා ආරක්ෂිත ව්‍යුහ වලට. ආරක්ෂිත ව්‍යුහ වර්ගීකරණයට යන දරුවනේ මතකද ඔබට? මතක් කරගන්න. ආරක්ෂිත ව්‍යුහ අපි නිවැරදිව වර්ගීකරණය කරමු. රයිට්. ඔබට මතකද ආරක්ෂිත ව්‍යුහ ගැන අපි කතා කරනකොට පූර්ණ ආරක්ෂිත ගෘහ, අර්ධ ආරක්ෂිත ගෘහ, ඒ වගේම අපි කිව්වා මේ දරුවනේ తాවකාලික ආරක්ෂිත ගෘහ. මතකද පූර්ණ ආරක්ෂිත ගෘහ වලට අපි කතා කරා හරිතාගාර, අර්ධ ආරක්ෂිත ගෘහ, පොලිටනල්, පොලිතින් උමං, ඒ වගේම අපි සූර්ය ප්‍රචාරක ව්‍යුහ, පේලි ආවරණ විදිහට කතා කරා. මතකද දරුවනේ తాවකාලික ආරක්ෂිත ව්‍යුහ, ස්ථිර ආරක්ෂිත ව්‍යුහ, අර්ධ ස්ථිර, తాවකාලික ආරක්ෂිත ව්‍යුහ ආදී ආකාරයෙන් දරුවන් එක්ක කතා කරා. එහෙනම් ආරක්ෂිත ව්‍යුහ වර්ගීකරණය යටතේ ආරක්ෂිත ගෘහයට ආරක්ෂාව ලබා දෙන
ව්‍යුහාත්මක ආකාරය මූලික කරගෙන අන්න මෙන්න අලුතෙන් දෙයක් කතා කරනවා. ආරක්ෂිත ව්‍යුහ වර්ගීකරණයට යන්නේ. අපි දන්නවා ඕනම දෙයක් වර්ගීකරණය කිරීම සඳහා නිර්ණායක තියෙනවා දරුවනේ. ඔබට මතකද 6 පන්තියේදී ශාක හා සතුන් වර්ගීකරණය කරා. සතුන් වර්ගීකරණයේදී යොදාගත්ත නිර්ණායක මතකද ඔබට? පෘෂ්ඨ වංශීන් අපෘෂ්ඨ වංශීන්. කොඳුයට පෙළක් ඇති සහ කොඳුයට පෙළක් නැති නෝටකෝඩ් එකක්. පෘෂ්ඨ රජ්‍යයක් නැත්නම් සුසුම්නාවක්. කොඳුයට පෙළක්. සමයින කොඳුයට පෙළක්. සුසුම්නාව නෙවෙයි කොඳුයට පෙළක්. පෘෂ්ඨ වංශික සහ අපෘෂ්ඨ වංශික විදිහට. පක්ෂීන් මතකද පියා අපි දැන් සතුන් තවත් ආකාරයක සතුන් වර්ගීකරණය කළා. පියාපත් ඇති පියාපත් නැති. ශාක මල් හට ගන්නා ශාක මල් හට නොගන්නා ශාක ඒක බීජපත්‍රි ද්විබීජපත්‍රි විදියට. අපි මේ ශාක සතුන් වර්ගීකරණය යම් කිසි දෙයක් දරුවනේ අපි වර්ගීකරණය කරන්නේ ඇයි? අපිට දෙයක් අධ්‍යයනය කිරීම පහසුව සහ හඳුනා ගැනීම පහසුවට. ගෙදර කුස්සියක බලන්න කුළුබඩු බෝතල් ටික අම්මා ගෙදර නැත්තම් හදිස්සියේ කොහොමද ගෙදර බතක් වේලා ව්‍යංජනයක් හදාගන්න ගියපුවාම කොච්චර මේ ඕගොල්ලෝ ලත බිනවද බලන්න කොච්චර මේ අපහසුතාවයට පත් වෙනවද? ඇයි මේ තියෙන තැන් දන්නේ. නමුත් බොහෝ ගෙවල් වල මේ කුළුබඩු නියමාකාරයට ලේබල් කරලා කුළුබඩු ටික ලේබල් කරලා ඉතින් මේවා මේ කුස්සිවල රාක්කවල නියදරුවනේ මේ කබඩ්ස් වල දාලා හරියට පිළිවෙලට මේ විදිහට අසුල්ලා තියෙන ගෙවල් තියෙනවා. කියන්නේ අන්න සැලසුම් කරන එක. එකකින් අපිට මොකද කරන්න පුළුවන්? අම්මා ගෙදර නැතත් වැඩිහිටියෝ නැතත් අපිට අවශ්‍ය දේවල් නේද? අරගෙන අවශ්‍ය කෑම ටිකක් හදාගන්න හැකියාව තියෙනවා. ඉතින් වඩා හොඳයි අවස්ථාව. ඒ කියන්නේ නම් යම් කිසි දෙයක් වර්ගීකරණය කරන්නේ අපි අධ්‍යයනය කිරීමේ පහසුව සහ හඳුනා ගැනීමේ පහසුව සඳහා. ජීවීන් වර්ගීකරණයක් දන්නවනේ නේ? මෙතෙක් වර්ගීකරණ විද්‍යාඥයන් විසින් හඳුනාගෙන වර්ගීකරණය කරලා තියෙනවා. සත්ව හා සාක විශේෂ ගත්තාම සාමාන්‍ය මිලියන 30ක් විතර ප්‍රමාණය. ඊට වඩා කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියන්නකෝ? මිලියන 30කට වගේ ප්‍රමාණයක් මිලියන 30කට වඩා දැන් ටිකක් වැඩි ඇති. සාමාන්‍යයෙන් මෙතෙක් හඳුනාගෙන වර්ගීකරණය කරලා තියෙන ජීවීන් ප්‍රමාණය ගත්තොත් මිලියන 30කට වගේ ප්‍රමාණයක් තමයි ඒ ආකාරයට වර්ගීකරණය කරලා තියෙන්නේ. දැන් බලන්න වර්ගීකරණය හඳුනා නොගත් ජීවි ආකාර කොච්චර ඉන්න පුළුවන්ද නේ? මේ වර්ගීකරණය කරලා තියෙන ප්‍රමාණය. ඇයි මේ වර්ගීකරණය කියන්නේ ජීවීන් වර්ගීකරණය කරන ශාක සතුන් වර්ගීකරණය කරන්නේ සුදු ජීවීන් වර්ගීකරණය කරන්නේ අපිට ඉගෙන ගන්න පහසු වෙන්න අධ්‍යයනය කිරීමේ පහසුව සහ ඒවා හඳුනා ගැනීමේ පහසුව සඳහා කොච්චර මේ සමහර දක්ෂයෝ ඉන්නව නේද මේ කොහේ හරි ගමනක් ගියපුවාම ටක් ගාලා කියන මොනවද මේ ශාකේ මොනවද මේ මල් වර්ග කියපුවම පටක් ගාලා කියන්න පුළුවන් අය ඉන්න. ඒවා ගැන නේ ඉතින් මේවා වර්ගීකරණය කරලානේ තියෙන්නේ. ඒක නිසානේ අපිට මේවා ගැන කියන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න ඒ වගේ අපි දැන් මේ ආරක්ෂිත ව්‍යුහවත් වර්ගීකරණය කිරීම සඳහා නිර්ණායක යොදා ගන්නවා. එහෙනම් බලන්න දුවේ පුතේ ආරක්ෂිත ගෘහයට ආරක්ෂාව ලබා දෙන්න. අන්න බලන්න. ආරක්ෂිත ගෘහයක් නම් ඒ ආරක්ෂිත ගෘහයට ප්‍රොටෙක්ෂන් එකක් ඕනෙනේ. ආරක්ෂාවක් අවශ්‍යයිනේ පුතේ. එහෙනම් ආරක්ෂිත ගෘහයේ ආරක්ෂාව ලබා දෙන ව්‍යුහාත්මක ආකාරය මූලික කරගෙන මේ ආරක්ෂාව ලබා දෙන ස්ට්‍රක්චර් එක ව්‍යුහය ඒ ව්‍යුහාත්මක ආකාරය මූලික කරගෙන දරුවනේ ආරක්ෂිත ව්‍යුහ වර්ගීකරණය කරන්න පුළුවන්. බලමු අපි එහෙනම්. පූර්ණ ආරක්ෂිත ගෘහ full protected house. දරුවනේ අපි දන්නවා මේ පූර්ණ ආරක්ෂිත ගෘහයක් ගත්තාම මේ පූර්ණ ආරක්ෂිත ගෘහ සඳහා යොදාගන්නේ දුවේ පුතේ අපි දන්නවා විශේෂයෙන්ම පාරජම්බූල කිරණ ප්‍රතිරෝධී පොලිතීන් වීදුරු යොදා ගන්නවා දරුවනේ. මේ ග්‍රීන් හවුස් හරිතාගාර සඳහා වීදුරු යොදා ගන්නවා දරුවනේ. ඒ වගේම පොලිකාබනේට් සෙවිලි තහඩු යොදා ගන්න පුළුවන් දුවේ පුතේ. වීදුරු යොදා ගන්න පුළුවන් පාරජම්බූල කිරණ ප්‍රතිරෝධී පොලිතීන් යොදා ගන්න පුළුවන් දරුවනේ. ඒ වගේම අපි දන්නවා පොලිකාබනේට් සෙවිලි තහඩු යොදා ගන්න පුළුවන්. ඒ වගේම දරුවනේ මේ අපි දන්නවා මේ ආරක්ෂිත ගෘහයේ වහලය හා සම්බන්ධ බිත්ති ගත්තාම දරුවනේ රයිට් අපි බලමු මේක ඇඳලා. ආරක්ෂිත ගෘහයේ වහලය මේ වහලය හා සම්බන්ධ බිත්ති බිත්ති ගත්තාම දරුවනේ මේ බිත්ති විශේෂයෙන්ම සම්පූර්ණයෙන් ආවරණය කරන්න ඕනේ දරුවනේ. පූර්ණ ආරක්ෂිත ගෘහයක මේ වහලය හා සම්බන්ධ තියෙන බිත්ති මේවා සම්පූර්ණයෙන් ආවරණය කිරීම සඳහා දරුවනේ විශේෂයෙන්ම යොදා ගන්න පුළුවන්
පාරජම්බෝල කියන ප්‍රතිරෝධී දැල් යොදා ගන්න පුළුවන් දරුවනේ කෘමි ප්‍රතිරෝධී දැල් භාවිතා කරන්න පුළුවන්. රයිට්. ඒකයි විශේෂයෙන් කියන්නේ. ගෘහයේ වහලය හා සම්බන්ධ බිත්ති සම්පූර්ණයෙන් ආවරණය කිරීම සඳහා පාරජම්බෝල කිරණ ප්‍රතිරෝධී කෘමි ප්‍රතිරෝධී දැල් භාවිතා කරන්න පුළුවන් මේ බිත්ති සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම සඳහා. හොඳයි අපි ඉදිරියට යන්න දරුවනේ. මේ ගෘහයේ බිත්ති පතුල බලන්නකො දරුවනේ. මේ ගෘහයේ මේ බිත්තිවල පතුල මේ ගෘහයේ බිත්ති පතුල මෙතන ගෘහයේ බිත්ති මේ වහලය තියෙනවා දරුවනේ. වහරේ විවෘත කරන්න පුළුවන් ලූවර තියෙනවා නේ දරුවනේ. වහලේ ලූවර හයි කරලා තියෙනවා. හරි. එතකොට මේ බිත්ති බලන්න. ගෘහයේ බිත්ති පතුල ඒ වගේම ගෘහය වටා වේදිකාව සකසා තිබීම අවශ්‍ය වෙනවා. පොලිතීන් ගෘහ, වීදුරු ගෘහ, පොලිකාබනේට් ගෘහ අපිට මේ ආරක්ෂිත ගෘහ, පූර්ණ ආරක්ෂිත ගෘහ විදියට හඳුන්වන්න පුළුවන් දරුවෝ. මේ බලන්න. ගෘහයේ බිත්ති පතුල, මේ බිත්තිවල පතුල, ගෘහයේ බිත්ති පතුල, ගෘහය වටා වේදිකාව සකසා තිබීම, ගෘහය වටා වේදිකාව සකසා තිබීම අවශ්‍යයි. පොලිතීන් ගෘහ, වීදුරු ගෘහ, ඒ වගේම පොලිකාබනේට් ගෘහ පොතේ අපිට හඳුන්වන්න පුළුවන්. right. පූර්ණ ආරක්ෂිත පොලිතීන් ගෘහ මේ බලන්නකො. සම්පූර්ණයෙන්ම බිත්ති ආවරණය කරලා තියෙන මේ පාරජම්බෝල කියන ප්‍රතිරෝධී කෘමි ප්‍රතිරෝධී දැල් වලින් මේ බිත්ති ආවරණය කරලා තියෙන මේ බලන්න මේ තියෙන බිත්ති right. පින්තූර වල බිත්ති ඔබ දන්නවා මේ තියෙන බිත්ති වහලේ තියෙන මේ බලන්න මේ වහල මේ බලන්න වහල වහලේ right. මේ තියෙන වහලේ වහලේ ඊට පස්සේ මේ තියෙන බිත්ති මේ සම්පූර්ණයෙන්ම බිත්ති ආවරණය කරලා තියෙන මේ වහලේ හා සම්බන්ධ බිත්ති මේ බලන්න සම්පූර්ණයෙන්ම ආවරණය කරලා තියෙන්නේ. පාරජම්බෝල කියන ප්‍රතිරෝධී කෘමි ප්‍රතිරෝධී දැල් වලින් සම්පූර්ණ බිත්ති ආවරණය කරලා තියෙන පූර්ණ ආරක්ෂිත පොලිතීන් ගෘහ සමූහන ආකාරයක් සමූහයක් විදියට තියෙන අවස්ථාවක්. හරි. පූර්ණ ආරක්ෂිත වීදුරු ගෘහයක් බලන්නකො දරුවනේ වීදුරු වලින් නිර්මාණය කරලා තියෙන්නේ මේ බලන්නකො ලූවර් තියෙනවා ජනෙල් වහලේ මත මේ විවෘත කරන්න පුළුවන් ජනෙල් තියෙනවා පුතේ ලූවර්ස් තියෙනවා විවෘත කරන්න පුළුවන් ජනෙල් තියෙනවා දරුවනේ වහලේ මත වීදුරු වලින් ආවරණය කරලා තියෙන පූර්ණ ආරක්ෂිත ගෘහයක් මේ බලන්න පැල වර්ග මල් වර්ග ගෘහය තුල තියෙන ගෘහයේ දොර ගෘහයේ බිත්ති මේ තියෙන ගෘහයේ වහලේ මේ වහලය හා සම්බන්ධ බිත්ති බලන්නකො සම්පූර්ණයෙන්ම ආවරණය කරලා තියෙන්නේ පූර්ණ ආරක්ෂිත වීදුරු ගෘහයක් සම්පූර්ණ ගෘහයම වීදුරු වලින් සකස් කරලා තියෙන්නේ බලන්නකො වහලය හා මේ තියෙන වහලය හා සම්බන්ධ බිත්ති මේ දොර තියෙනවා සම්පූර්ණයෙන්ම වීදුරු වලින් ආවරණය කරලා තියෙන මේ ගෘහය එහෙනම් මෙයා කවුද පූර්ණ ආරක්ෂිත වීදුරු ගෘහයක් දරුවනේ පූර්ණ ආරක්ෂිත වීදුරු ගෘහයක් ඉදිරියට යමු දරුවනේ මෙන්න අර්ධ ආරක්ෂිත ගෘහ semi protected house එහෙනම් බලන්නකෝ පූර්ණ ආරක්ෂිත ගෘහ ගැන කතා කරා දැන් අර්ධ ආරක්ෂිත ගෘහ ගැන කතා කරන්න යන්නේ semi protected house හරි මෙම ආකාරයේ ගෘහවල වහලය පාරජම්බෝල කිරණ ප්‍රතිරෝධී පොලිතීන් වලින් තමයි වහලේ ආවරණය කරලා තියෙන්නේ අර්ධ ආරක්ෂිත ගෘහවල දරුවනේ semi protected house වල වහලය ආවරණය කරලා තියෙන්නේ පාරජම්බෝල කිරණ ප්‍රතිරෝධී පොලිතීන් මගින් හරි බිත්ති අඩක් පමණක් ආවරණය වෙලා තියෙන්නේ දරුවනේ බිත්ති අඩක් පමණක් ආවරණය වෙලා තියෙන්නේ මේ බලන්න ඒවායේ බිත්ති අඩක් පමණක් ආවරණලා තිබීම ප්‍රමාණවත් ඒ සඳහා සෙවන දැල් සුදුසුයි දරුවනි shade net right සෙවන දැල් සුදුසුයි ඒ සඳහා සෙවන ප්‍රතිශතය සහිතව ඒ කියන්නේ අපිට
සුදුසු අවශ්‍ය සෙවන ප්‍රතිශතය තෝරගන්න පුළුවන් පුතේ. සෙවන 50%ක්ද 60%ක්ද 70%ක්ද කියන එක අනුව ඒ භෝගයේ අනුව සුදුසු සෙවන දැල් තෝරා ගැනීම වැදගත් වෙනවා ගෘහය තුල වගා කරන භෝගයේ අනුව පුතේ. විශේෂයෙන් මේක සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙනම් මතක තියාගන්න බිත්ති අඩක් පමණක් ආවරණය වෙලා තිබීම ප්‍රමාණවත් අර්ධ ආරක්ෂිත ගෘහවල semi protected house වල අපිට බිත්ති ආවරණය කිරීම සඳහා සෙවන දැල් සුදුසුයි. ඒ දැල් සුදුසු සෙවන ප්‍රතිශතයක් සහිතව තෝරගන්න ඕනේ. උදාහරණ තමයි පුතේ මේ අර්ධ ආරක්ෂිත ගෘහවලට වර්ෂා ආවරණ ගෘහ, ඒ වගේම සෙවන ගෘහ shade houses, සෙවන ගෘහ, වර්ෂා ආවරණ ගෘහ සහ සෙවන ගෘහ, වර්ෂා ආවරණ ගෘහ සහ සෙවන ගෘහ. වහලය පාරජම්බූල කරන ප්‍රතිරෝධී පොලිතීන් වලින් ආවරණය කරලා තියෙනවා වර්ෂා ආවරණ. බලන්න මේ තක්කාලි වගාවක් වගේ පේන්නේ දරුවනේ නේ. තක්කාලි වගාවක් වගේ අපිට පේන්නේ පැහැදිලිව මේ. බිත්ති අඩක් පමණක් ආවරණය කරලා තියෙනවා. බිත්ති අඩක් පමණක් මේ වගේ ආවරණය කරලා තියෙනවා දරුවනේ. ඒකයි අර්ධ ආරක්ෂිත ගෘහ කියලා කිව්වේ අපි. හරි. මේ බලන්නකෝ shade house, සෙවන ගෘහ, වහලයට පාරජම්බූල කියන ප්‍රතිරෝධී පොලිතීන් බිත්තිවලට සෙවන දැල්. මේ තියෙන සෙවන දැල් මේවත් කෘමි ප්‍රතිරෝධී දරුවනේ. කෘමි ප්‍රතිරෝධී දැල් යොදා ගන්න පුළුවන් මේවට. සෙවන අවශ්‍ය ප්‍රතිශතය යොදා ගන්න පුළුවන් භෝගයේ අණු අපිට. ඇතුලේ වගා කරන්නේ කැපුම් මල්. ඒ මොනවද දරුවනේ කැපුම් මල් වලට අයිති වෙන්නේ? ඇන්තෝරියම්, ඕකිඩ්, රෝස, ජර්බෙරා වගේ අපනයනීය සහ දේශීය වෙළඳපොළ සඳහා අපි දන්නවා මේ කැපුම් මල්. ඒ වගේම විසිතුරු පත්‍රික ශාක වගේ දේවල් වගා කරනවා නම් පුතේ ඒවට අවශ්‍ය සෙවන ප්‍රමාණය ලබා දෙන්න ඕනේ. එහෙනම් සුදුසු සෙවන ප්‍රතිශතයේ අනුව ඒ දැල් තෝරාගෙන මේ අර්ධ ආරක්ෂිත ගෘහ ඉදිකිරීම සඳහා ඒවා යොදා ගැනීමට හැකියාව තියෙනවා දරුවනේ. එම ව්‍යුහවල කල්පැවැත්ම අනුව පුතේ ව්‍යුහාත්මක ආකාරය අනුව ආරක්ෂිත ගෘහ වර්ගීකරණය කරා දරුවනේ. ඒ වගේම දැන් අපි එම ව්‍යුහවල කල්පැවැත්ම අනුව පුතේ අපිට නැවතත් මේවා ස්ථීර ව්‍යුහ එක කල්පැවැත්ම අනුව ස්ථීර ව්‍යුහ ගත්තාම ස්ථීරව සකස් කරන ලද ව්‍යුහ අපි දන්නවා මේ ස්ථීරව සකස් කරන ව්‍යුහ කියන්නේ පුතේ හරිතාගාර. අපි ග්‍රීන් හවුස් කියලා කියනවා දරුවනේ. එහෙනම් එම ව්‍යුහවල කල්පැවැත්ම අනුව අපිට ඒවා ස්ථීර ව්‍යුහ. කවුද මේ ස්ථීර ව්‍යුහ කියලා කියන්නේ? ස්ථීරවම සකස් කරන ලද ව්‍යුහ දරුවනේ. අපිට හරිතාගාර හඳුන්වන්න පුළුවන් උදාහරණයක් විදියට ඔන්න කල්පැවැත්ම අනුව දැන් වර්ගීකරණය කරන්න. ඊළඟට දෙක අර්ධ ස්ථීර ව්‍යුහ. මෙයාට අංක 1 කියලා දාගමු. ස්ථීර ව්‍යුහ අපි right මොකක් අනුවද? එම ව්‍යුහවල කල්පැවැත්ම අනුව අන්න නිර්ණායකය. ඊළඟ නිර්ණායකය තමයි වර්ගීකරණයේ කල්පැවැත්ම අනුව. පළවෙනි අස්ථීර ව්‍යුහ, දෙවැනි අර්ධ ස්ථීර ව්‍යුහ. ඒ අංක 2 කියලා ගමු අපි. අන්න යා අර්ධ ස්ථීර ව්‍යුහ පුතේ ස්ථීර ව්‍යුහ වලට සාපේක්ෂව මෙයා අඩු කාලයක් කල්පවතින ව්‍යුහ. වැඩිපුරම කල්පවතින ව්‍යුහ තමයි මේ ස්ථිර ව්‍යුහ හරිතාගාර. ඒ හරිතාගාර වලට සාපේක්ෂව ස්ථිර ව්‍යුහ වලට සාපේක්ෂව මේවා අඩු කාලයක් තමයි කල්පවතින්නේ. අර්ධ ආරක්ෂිත ව්‍යුහ. කවුද උදාහරණ? පොලිතීන් ගෘහ ගන්න පුළුවන් දරුවනේ. පොලිතීන් ගෘහ උදාහරණ විදිහට ගන්න පුළුවන් අපිට. තව එක්කෙනෙක් ඉන්නවා. තුන්වෙනියා. ඔන්න తాවකාලික ව්‍යුහ වලට එනවා අපි. තුන්වෙනි ආකාරය තමයි తాවකාලික ව්‍යුහ. අපි අංක 3 කියලා නම් කරමු. තුන්වෙනි ආකාරය తాවකාලික ව්‍යුහ. right తాවකාලික ව්‍යුහ වලදී පුතේ මේ අදාළ අරමුණ ඉටු වුණාට පස්සේ ඒ ආවරණය අයින් කරලා
භෝග වගාවේ අනිකුත් කටයුතු ඉදිරියට කරගෙන යනවා. ශූර ප්‍රචාරක ව්‍යුහ. ඔවුන් මතකද කුඩා කාලේ ඔය කුඩා පන්තිවලදී 6 පන්තිවල වගේ පන්තිවලදී අර පැලයක් අපිට පැලයකට අපි අර ආර්ද්‍රතාවය ලබා දෙන්න දරුවනේ පැලයක් පොලිතීන් එකකින් ආවරණය කරලා තියෙන්නේ. ශූර ප්‍රචාරක ව්‍යුහ විදියට පුතේ. අපි කියනවා ප්‍රචාරක ව්‍යුහ පුතේ. ශීතරාම් ඒ වගේම පේලි ආවරණ වගේ දේවල්. ඒ අවශ්‍යතාවය අවශ්‍ය කරුණු ඉටුනාට පස්සේ අවශ්‍යතාවය ඉටුනාට පස්සේ අපි ඒක ඉවත් කරනවා. తాවකාලික ව්‍යුහ. එහෙනම් తాවකාලික ව්‍යුහ අදාළ අරමුණ ඉටුනාට පස්සේ දරුවනේ මේ ආවරණේ ඉවත් කරලා භෝග පාලන කටයුතු මේන්ටේන් කටයුතු ඉදිරියට සිදු කරගෙන යනවා. උදාහරණයක් විදිහට මෙන්න ප්‍රචාරක ව්‍යුහ පුතේ ප්‍රොපගේටර්ස් තවාන් පුතේ තවානුත් අරමුණ ඉටුනාට පස්සේ තවන් අපි මොකද කරන්නේ? තවන් ආවරණ එහෙම දරුවනේ තවන් ආවරණ ගන්න පුළුවන්. ඒවත් එහෙමනේ පුතේ අවශ්‍ය කටයුතු ඉටුනාට පස්සේ අපි ආවරණේ අයින් කරලා දානවා. පේලි ආවරණ සීතරාමු අපිට හඳුන්වන්න පුළුවන් දරුවනේ ඉදිරියට යන්න. මේ දෙන ප්‍රචාරක ව්‍යුහයක් මේ දෙන පේලි ආවරණයක් දරුවනේ පේලි ආවරණයක් මේ ප්‍රචාරක ව්‍යුහයක් මේ ආවරණයක් දාලා තියෙන ප්‍රචාරක ව්‍යුහයක් ප්‍රොපගේට් එකක් පේලි ආවරණය කරලා තියෙන පේලි ආවරණයක්. හරි. මේ ව්‍යුහ සෑදීමට භාවිතා කරන ද්‍රව්‍ය පදනම් කරගෙන ඔය බලන්නකෝ. ආරක්ෂිත ව්‍යුහ ඉදි කරන්න බිල්ඩ් කරන්න ගොඩනගන්න භාවිතා කරන ද්‍රව්‍ය පදනම් කරගෙන බේස් කරගෙන අපිට ආරක්ෂිත ව්‍යුහ නැවතත් වර්ගීකරණය කරන්න පුළුවන්. දැන් එහෙනම් අපි ව්‍යුහාත්මක ආකාරය අනුව වර්ගීකරණය කරා දරුවනේ. ඒ වගේම කල් පැවැත්ම අනුව වර්ගීකරණය කරා. දැන් අපි වර්ගීකරණය කරනවා මේ ආරක්ෂිත ව්‍යුහ ඉදි කරන්න භාවිතා කරන ද්‍රව්‍ය පදනම් කරගෙන යොදා ගන්නා ප්‍රධානතම ද්‍රව්‍ය පදනම් කරගෙන එම ව්‍යුහ සෑදීමට භාවිතා කරන ද්‍රව්‍ය පදනම් කරගෙන දරුවනේ අපිට ආරක්ෂිත ගෘහ වර්ගීකරණය කරන්න පුළුවන්. අංක 1 වීදුරු ආවරණිත ගෘහ වීදුරු ආවරණය කරලා සකස් කරලා තියෙන ගෘහ වලට අපි කියනවා දරුවනේ වීදුරු ආවරණිත ගෘහ කියලා. අංක 1 වීදුරු ආවරණිත ගෘහ glass houses. අංක 2 දෙවනියා නම්‍යශීලී ප්ලාස්ටික් පටල ගෘහ. මොනවද? ෆ්ලෙක්සිබල් අපිට ඒවා නමන්න පුළුවන් ප්ලාස්ටික් ආවරණය කරලා තියෙන නම්‍යශීලී ප්ලාස්ටික් ආවරණිත ගෘහ. අර ප්ලාස්ටික් බට යොදලා නමලා සකස් කරලා තියෙන ව්‍යුහ ආච් හැඩයට විවිධ හැඩයට සකස් කරන්න පුළුවන් නම්‍යශීලී ප්ලාස්ටික් පටල ගෘහ. polythene houses, polytunnel, plastic houses අපිට කියන්න පුළුවන්. right. අංක 3 පුතේ net houses. නැත්නම් දැල් ආවරණිත ගෘහ. දැල් මගින් ආවරණය කරලා තියෙනවා. ඒ වගේ සෙවන ප්‍රමාණය අනුව සෙවන ප්‍රතිශතය අනුව අවශ්‍ය සෙවන ප්‍රමාණය වගා කරන භෝගය අනුව තෝරගන්න කියලා පුළුවන් කියලා අපි දුවල පුතාලත් එක්ක කතා කරලා තියෙනවා. එහෙනම් net houses, shade houses අපිට හඳුන්වන්න පුළුවන්. දැල් ගෘහ හා සෙවන ගෘහ. හොඳයි දරුවනේ අපිට අනම්‍ය ප්ලාස්ටික් ගෘහ හඳුන්වන්න පුළුවන් 4 වෙනි ආකාරයේ විදිහට. PVC bridge panels දරුවනේ fiberglass plastic ඒ වගේම අපිට acrylic polycarbonate හඳුන්වන්න පුළුවන් දරුවනේ. මේ යොදා ගන්න ගෘහ polycarbonate දරුවනේ acrylic polycarbonate භාවිතා කරලා සාදන ගෘහ අපිට හඳුන්වන්න පුළුවන්. හරි. මෙන්න වීදුරු ආවරණිත ගෘහයක් දරුවනේ. මේ බලන්න. සම්පූර්ණයෙන්ම වීදුරු ආවරණිත ගෘහයක් පුතේ. glass houses එකක්. glass houses වීදුරු ආවරණිත ගෘහයක් දරුවනේ මේ පෙන්눔 කරන්නේ. මෙන්න නම්‍යශීලී පටල ගෘහ polythene houses, polytunnel, plastic houses මේ බලන්න නම්‍යශීලී පටල මේ බලන්න මේ පටල මේ බලන්න මේ ප්ලාස්ටික් බට නමලා මේ බලන්න බට නමලා සකස් කරලා තියෙන්නේ. නමලා අවශ්‍ය ප්‍රමාණයට ඇදලා මේ ගෘහය සකස් කරලා තියෙන විදිය බලන්නකෝ. මේ විදියට polythene houses, polytunnel, plastic houses අපිට හඳුන්වන්න පුළුවන් දරුවෝ. හරි. මෙන්න දැල් ආවරණිත ගෘහ පුතේ net houses, shade houses මේ බලන්න දැලකින් ආවරණය කළා මෙතන මේ බලන්න පුතේ දැල් ආවරණය කරලා තියෙන්නේ මේ.
දැල් භාවිතා කරලා තියෙන්නේ. භාවිතා කරලා ඉදි කරන්න භාවිතා කරන ද්‍රව්‍ය අනුව මේ වර්ගීකරණය කරලා තියෙන පුතේ. මේ බලන්න පුතේ මේ අනම්‍ය ප්ලාස්ටික් ගෘහ මේවා නමන්න බෑ. නමන්න PVC රිජ් පැනල් තියෙනවා රයිට්. මේ බලන්න පුතේ. හරි. මේ බලන්න එක සකස් කරලා තියෙන ආකාරය මේක අනම්‍ය ප්ලාස්ටික් ගෘහ. අනම්‍ය ප්ලාස්ටික් ගෘහ. මෙම විවිධ ආවරණ ද්‍රව්‍ය වලින් නිපදවන ආරක්ෂිත ව්‍යුහවල මේ අපි කතා කරපු විවිධ ද්‍රව්‍ය භාවිතා කරලා හරි නැත්නම් විවිධ සෙවිලි ද්‍රව්‍ය නැත්නම් ආවරණ ද්‍රව්‍ය මේ කවර් මැටීරියල්ස් වලින් නිපදවන ආරක්ෂිත ව්‍යුහවල හැඩයන් වගේම ඒවා විශාලත්වයෙන් පුතේ වෙනස් වෙනවා. රයිට්. මේ විවිධ ආවරණ ද්‍රව්‍ය වලින් නිපදවන ආරක්ෂිත ගෘහවල හැඩයන් වගේම පුතේ ඒවායි විශාලත්වයන් වෙනස්කම් අපිට දකින්න පුළුවන්. උදාහරණ තමයි දරුවනේ ආර්ච් ෂේප් තියෙනවා දරුවනේ ආරුක්කු ආකාර ආරක්ෂිත ව්‍යුහ තියෙනවා දරුවනේ අර්ධ කවාකාර උමන් තියෙනවා දරුවනේ ඒ වගේම පැති වහල ආකාර තියෙනවා කියද්දැති ආකාර වහල තියෙනවා ඔබට මතකයි මේවා හොඳට මුදුන් වාකවුළු සහිත ගෘහ තියෙනවා මුදුන් වාකවුළු සහිත ගෘහ තියෙනවා හරි මෙන්න බලයියා ආරුක්කු ආකාර මේ බලන්න ආච් එකක් හැඩයට ආරුක්කු ආකාර සකස් කරලා තියෙන හැඩය අනුව ආරුක්කු ආකාර මෙන්න අර්ධ කවාකාර උමං දරුවනේ අර්ධ කවාකාර උමං මේ බලන්න අර්ධ කවාකාර උමං පැතිවහල ආකාර මේ බලන්නකො පැතිවහල ආකාර ආරක්ෂිත ගෘහ කියද්දැති ආකාර වහල බලන්නකො මේ පේලියට මේ තියෙන බලන්න කියද්දැති ආකාර වහල කියද්දැති ආකාර වහල සහිත ආරක්ෂිත ව්‍යුහ මේ බලන්න පුතේ টপ වෙන්ට් එකක් මුදුන් වා කවුළු මේ බලන්නකො මුදුන් වා කවුළු මේ තැන් වල තියෙන මේ බලන්න රූෆ් টොප් එකේ වහලේනේ වහල මුදුනේ ඒ කියන්නේ මුදුන් වහලේ මුදුනේ මේ වහලේනේ තියෙන්නේ මේ টොප් එකේ රූෆ් එකේනේ මේ මුදුන් වා කවුළු සහිත ගෘහ টপ වෙන්ට් වහලේ මුඩ ඉහළ මුදුනේ මේ බලන්න වා කවුළු තියෙනවා මේ බලන්න වා කවුළු මුදුන් වා කවුළු මේ මුදුන් වා කවුළු රයිට් මුදුන් වා කවුළු සහිත ගෘහ හොඳයි ආදරණීය දරුවනේ අපි අවසන් කළේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වෙනි ශ්‍රේණිය අවසන් ඒකකයේ අවසන් ඒකකයේ තමයි ඔබ දන්නවා 11 වෙනි ඒකකයේ 12 වෙනි ශ්‍රේණියට අදාළව පාඩම් එකක 11ක් තියෙනවා. ඉතින් 11 වෙනි ශ්‍රේණියේ 11 වෙනි ඒකකයේ පළවන කොටසයි දරුවනේ අපි අවසන් කළේ. 11 එක කොටස තමයි අවසන් කරේ. දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරා විස්තරාත්මකව දොළ පුතාලත් එක්ක කතා කරා මේ ආරක්ෂිත ව්‍යුහ සම්බන්ධයෙන් පාලිත පරිසර තත්ත්වයට තේ භෝග වගාවේ වැදගත්කමයි දරුවනේ ඒ ඒකකේ පළවෙනි කොටස උඩින් අපි බලාපොරොත්තු වෙනවා දොළ පුතාලත් එක්ක 12 වෙනි ශ්‍රේණියේ අවසන් ඒකකේ 11 වෙනි ඒකකේ දෙවන කොටසෙන් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ආයිබුවන්